ඉස්සෙල්ලා එකට ඒ දැම්මා නම් දැන් B ලියන්න. පළවෙනියටම අපි කතා කරේ ඒ කොටස විදියට කාර්යාල ස්වයංකරණ පද්ධති. දැන් කරන්න යන්නේ ගනුදෙනු සැකසුම් පද්ධති කියන එක. ගනුදෙනු සැකසුම් පද්ධති. හරි. ගනුදෙනු සැකසුම් පද්ධති. හරි. ගනුදෙනු සැකසුම් පද්ධති මේකෙදී සාමාන්‍ය අර්ථය තමයි ගනුදෙනු සැකසුම් පද්ධති වල ව්‍යාපාර හෝ ආයතන වල තමයි මේවා සිද්ධ වෙන්නේ. විශේෂත්වය තමයි ව්‍යාපාරයේ සිදුවන සියලු ගනුදෙනු මේ පද්ධතිය මත ගබඩා වෙනවා. අපිට මාස අවසානයේ සතියක් අවසානයේ දිනයක් අවසානයේ අවුරුද්දක් අවසානයේ ඕනම වෙලාවක ලාභ පාඩු ගණනය කරගන්න පුළුවන් වෙනවා පහසුවෙන්. සහ මේ වෙලාවේ ආයතනයේ තියෙන තොග ප්‍රමාණය නැත්තම් බඩු අපි කියන්නේ ස්ටොක් එක කියලා. ස්ටොක් එක චෙක් කරගන්න පුළුවන්. හරි. ඕකෙන් ආයතනයේ තුල ඉන්න සේවකයින්ට සෑහෙන වාසියක් සිද්ධ වෙනවා. ඒගොල්ලන්ට මහන්සි වෙන්න ඕනේ නැහැ වැඩිය. මේ හැම එකක්ම පරිගණකගත කරලා ඩේටාබේස් එකක් ඇතුලේ වැඩ කරන නිසා ඊට අමතරව පාරිභෝගිකයන්ට හොඳ විස්තර තියෙන බිලක් ලැබෙනවා මේකෙන් බඩු මිලදී ගත්තම. ඒ හින්දා පාරිභෝගිකයන්ටත් ලාභයක් වෙනවා. ඇත්තටම ඕකේ අර නිකන් ඕගොල්ලෝ ඇඳුම් ගන්න තැනකට ගිහිල්ලා චේන්ජ් එකක් අරන් යන්නකෝ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට නොගැලපෙන අරන් ගිය ඇඳුමක් ආයි මාරු කරගන්න යන්නකෝ. ඒ රෙකෝඩ් එක උංගාව තියෙනවා අපිට පහසුයි. ඒ රෙකෝඩ් එක උංගාව තියෙන හින්දා උන් බිල් කෝඩ් එක බිල් එකේ ඩීටේල් එක නැත්තම් බිල් කෝඩ් එක එන්ටර් කරලා උන් අපිට අලුත් බිලක් ජෙනරේට් කරලා දෙනවා ඒ වෙලාවේ. හරි පහසු ක්‍රමයක් ඒක. ඒ හින්දා අපිටත් ලොකු අවාසියක් වෙන්නේ නැහැ. අපිටත් පොඩි වාසියක් වෙනවා එකෙන් අපිට ඇඳුම් පහසුවෙන් මාරු කරගන්න පුළුවන්. ඒ වගේ ගනුදෙනු සැකසුම් පද්ධති ගොඩක් වෙලාවට රෙදි කඩ ඔය පරිගණක විකුණුම් ආයතන ගොඩාක් තැන්වල දැනට තියෙනවා. පොඩි සිස්ටම් එකක් හරි මිනිස්සු දැන් පාවිච්චි කරනවා. රීලෝඩ් සිස්ටම් එකක් ටිකක් ඒ වගේ. රීලෝඩ් දාන තැන් තියෙන්නේ ඒ වගේ එකක් තමයි. ගනුදෙනු සැකසුම් පද්ධති. ගනුදෙනු සැකසුම් පද්ධති මේ පද්ධති වර්ග ගැන මහා ලොකුවට කතා කරන්නේ නිකන් හඳුන්වලා දෙනවා විතරයි. ඊට පස්සේ යම් තැන්වලදී හම්බ වෙනවා. ගනුදෙනු සැකසුම් පද්ධති වලට අපි පොඩ්ඩක් නෝට් එක ලියා ගමු. මේකට ඉංග්‍රීසියෙන් කියනවා TPS කියලා. TPS කියන එකේ තේරුම Transaction Processing System කියන එක. Transaction Processing System. Processing System. කොහොම ලියවෙන්න ඕනේ? PROCESSING Processing System. මාතෘකාව ලියන්න අපි පොඩි වාක්‍ය කීපයක් ඔකට ලියා ගමු. හරි. පොඩි වාක්‍ය කීපයක් ඔකට ලියා ගමු. මේක සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට එදිනදා ජීවිතයේ ඕගොල්ලන්ට දකින්න හම්බ වෙන කඩ කරන අය එහෙම ඉන්නවනම් පොඩි ව්‍යාපාර කරන අය එහෙම ඉන්නවනම් මේවා පාවිච්චි වෙනවා. හරි. ඒක කොච්චර ඉඳ තියන්න ඕනේද? දැන් මේ ලියන්නේ මාලක. මුකුත් ලිව්වේ නැහැ. මේක විතරයි මාතෘකාවට ලියන්න තියෙන්නේ. තාම මුකුත් ලිව්වේ නැහැ. හා සර්. මම රෙකෝඩ් කරනවා ගොරවනවා නම් මේ ඩිස්කනෙක්ට් වෙන්න අවධානමක් ගන්න එපා. මේ මටත් කරාට බයෙන් කරන්නේ මේ ඇත්තටම. පත්තරේ යන්න ඉඩ තියෙනවා මාව. ඉක්මන් කරන්න.
ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. ව්‍යාපාරයක හෝ ආයතනයක එදිනෙදා සිදුවන ගනුදෙනු ගබඩා කොට තබාගෙන අවසන් ලාභය හෝ පාඩුව ගණනය කිරීම. මෙම වර්ගයේ පද්ධතිවල කාර්යයි. ඒකටම ලියන්න. ව්‍යාපාරයේ සේවකයින්ට හා පාරිභෝගිකයින්ට මෙම පද්ධතිය මගින් නොයෙකුත් වාසි සැලසේ. හරි. දැන් පද්ධති වර්ග දෙකක් බලලා තියෙනවා. කාර්යාල ස්වයංකරණ සහ ගනුදෙනු සැකසුම් පද්ධති කියලා දෙකක් බලලා තියෙනවා. තුන්වෙනි පද්ධති වර්ගයට එන්න. දැන් පද්ධති වර්ග 6ක් 7ක් තියෙනවා බලන්න. තුන්වෙනි එකට එන්න. කළමනාකරණ තොරතුරු පද්ධති. තුන්වෙනි වර්ගය කළමනාකරණ තොරතුරු පද්ධති. කළමනාකරණ තොරතුරු පද්ධති. අපි ඔකට කියනවා MIS කියලා. තේරුම Management Information Systems. මාතෘකාව ලියන්න. මේ දෙවෙනි පද්ධති වර්ගය මේ තුන. හරි.
හරි. එතකොට කළමනාකරන තොරතුරු පද්ධති. ඕකෙන් අදහස් වෙන්නේ ව්‍යාපාරයක් ඇතුලේ තියෙන ව්‍යාපාරයක තියෙන දෙපාර්තමේන්තු සම්බන්ධ කිරීමක් ගැන. හරිද? උදාහරණයක් විදිහට රෙදි අපි ගමුකෝ ඇඟලුම් කර්මාන්ත ශාලාවක්. ඕකේ ඩිපාර්ට්මන්ට් කීපයක් තියෙනවානේ. ඩිපාර්ට්මන්ට් කීපයක් තියෙනවා ඕකේ. මෙතන හිතන්නකෝ මම ගන්නම් ජැක්සන් නේ. මම ගන්නම් ඉස්සෙල්ලාම මාකටිං. මෙතන මාකටිං කියන එක ගන්නම් මම. මෙතන ප්ලෑනිං සැලසුම්. මෙතන ප්‍රොඩක්ෂන්. ඊළඟට මෙතන ෆයිනෑන්ස්. මෙතන HR. මම මේ ටික ගන්නම්. IT ගත්තේ නෑ. මේකට ලොකු සම්බන්ධයක් IT වලට මම කියන දේ මම කියන ක්‍රියාවලිය ඇතුලේ නැති හින්දා මම ලියුවේ නෑ IT ගැන. IT තියෙනවා සාමාන්‍යයෙන්. මාකටිං කියන එක කර්මාන්තපුරය ඇතුලේ හඳුන්වන්නේ මර්චන්ඩයිසිං කියලා. හරි. සාමාන්‍ය ඇඟලුම් ශාස්ත්‍රයේ මාකටිං කියලා එකක් නෑ. මර්චන්ඩයිසිං කියන්නේ මාකටිංම තමයි. හරි. ඕඩර් එක මේගොල්ලෝ ගන්නවා. ඕඩර් එක ගන්න මේගොල්ලෝ. හරි. මේගොල්ලෝ ඕඩර් එක ගන්නවා. ඕඩර් එක අරගෙන මැද්දේ තියෙනවා කියලා හිතන්න MIS එක. මැද්දේ MIS එක අපේ සිස්ටම් එකේ තියෙනවා මෙතන. ඕඩර් එක මේගොල්ලෝ මේකට දානවා. මේගොල්ලෝ ඕඩර් එකේ විස්තර ටික ගන්නවා. හරි. විස්තර ටික ගන්නවා මේගොල්ලෝ ඕඩර් එකේ. ඊට පස්සේ ආයි මේකට දානවා ප්‍රොඩක්ෂන් එකට අදාළ වෙන්න ඕන දේවල් ටික. ඒ ටික ගන්නවා ආපහු මේගොල්ලෝ. හරි. ඊට පස්සේ කම්ප්ලීට් කරලා වැඩේ ආයි මේකට විස්තර ටික දානවා. ෆයිනෑන්ස් එකට යන ඕඩර් එක. ආයි ෆයිනෑන්ස් එකෙන් අවශ්‍ය දේවල් ටික මේකට දානවා. HR එක මේකට කොහොමද සම්බන්ධ වෙලා. හරි. එතකොට මේකේ තියෙන්නේ මේ දෙපාර්තමේන්තු සම්බන්ධ කරන පද්ධතියක්. සමහර වෙලාවට මෙතන යන ඕඩර් නම්බර් එකක් කියලා හිතන්න. මෙන්න මේ ඕඩර් නම්බර් එක. ඒ නම්බර් එකට අදාළ විස්තර ටික මෙයා ළඟට එනකම් එනවා. HR එකට එනකම් එනවා. හරි. එකම ඕඩර් එක අප්ඩේට් කර තමයි මේ යන්නේ. උන් ඒ කරන්නේ ඒ අප්ඩේට් කරන්නේ ඩිපාර්ට්මන්ට් කීපයකින්. ඔන්න ඔය විස්තර ටික සම්බන්ධ කරන එක දෙපාර්තමේන්තු එක්කහු කරන එක තමයි MIS එකකින් කරන්නේ. MIS එක තියෙන්නේ IT එකේ. හරි. MIS එක තියෙන්නේ IT එකේ සර්වර් එක IT එකේ තියෙන්නේ මොනවා හරි මේන්ටනන්ස් මොනවා හරි කරනවා නම් නඩත්තු කිරීම කරනවා නම් ඒක IT එකේ අය කරන්නේ ඩෙවලොප් කරනවා නම් සංවර්ධනය කරනවා නම් ඒක IT එකේ උන් කරන්නේ. හරි. නැත්තම් වෙන කොහෙන් හරි පිටින් සල්ලි දීලා ගත්ත software එකක් නම් මේකට අදාළ බෑකප් තියාගන්න වගේ වැඩ IT එකකින් කරන්නේ. MIS එක තියෙන IT එකේ මේ දත්ත හැසිරවීම සහ පාලනය සැලසුම් කිරීම කළමනාකරණය වගේ දේවල් ටික හැම දෙපාර්තමේන්තුවම මගින්ම කරනවා. ඕකට තමයි සරල MIS එක කියලා කියන්නේ. මේක සාමාන්‍යයෙන් කර්මාන්තපුරය ඇතුලේ ඉතා කුඩා කර්මාන්ත ශාලා ඇරෙන්න තියෙනවා. හැම එකකම තියෙනවා. ඒ අතර ඔයගොල්ලෝ අහලා ඇති TJ කියලා එකක් තියෙනවානේ. බ්ලැන්ඩික්ස් අයිතිකාරය වෙන TJ කියලා එකක් තියෙනවා. ඒක ඉස්සෙල්ලා මාස් ලගේ. ඒක තමයි දැනට ලෝකයේ තියෙන හොඳම සිස්ටම් එක තියෙන්නේ. ඒක ඇතුලේ. SAP. හරි SAP කියලා සිස්ටම් එකක් තියෙනවා. SAP කියන්නේ සාමාන්‍යයෙන් ලෝකයේ දැනට තියෙන හොඳම MIS උඩම ඉන්න දෙන්නගෙන් තුන් දෙනාගෙන් එක්කෙනෙක්. MIS SAP. ඒක බ්ලැන්ඩික්ස් එකේ තියෙනවා. හරි. මාස් එකෙත් MIS තමයි SAP තමයි තියෙන්නේ SAP. ඔයගේ හෙන ගණන් ඔයගොල්ලෝ JJ Mills දන්න සමහර විට ඒකේ now කියලා සිස්ටම් එකක් තියෙනවා. ඊට අමතරව ඔරිට් එකේ නම් තියෙන්නේ මම දන්න විදිහට ලංකාවේ සිස්ටම් එකක්. ලංකාවේ එකක් තියෙන්නේ ලංකාවෙන් කරනගෙන යන සිස්ටම් එකක් තියෙන්නේ. එතකොට හැම ආයතනයකම අපිට දැන් උදාහරණයක් කර්මාන්තපුරයේ සෝන් එකේ ඉඳන් මම ඒ ආසිත උදාහරණයක් තමයි මේ ගත්තේ. හැම එකකම සිස්ටම් එකක් තියෙනවා MIS එකක් තියෙනවා. ඒ උඩ තමයි සිස්ටම් එක උඩ තමයි ව්‍යාපාරය දුවන්නේ.
හරි. ලියන්න මෙහෙම මම සෑහෙන විස්තරයක් මේ ගැන කිව්වා. හරි. ලියන්න මෙහෙම. ව්‍යාපාරයක සිදුවන ක්‍රියාවලියට අදාළ ව්‍යාපාරයක සිදුවන ක්‍රියාවලියට අදාළ ව්‍යාපාරයක සිදුවන ක්‍රියාවලියට අදාළ හැසිරවීම් හා ක්‍රියාවලීන් හැසිරවීම් හා ක්‍රියාවලීන් හැසිරීම සහ ක්‍රියාවලීන් මෙම පද්ධතියට අදාළ වේ. මෙම පද්ධතියට අදාළ වේ. මෙම පද්ධතියට අදාළ වේ. විශේෂයෙන් කළමනාකරුවන්ට මෙම පද්ධතියේ තොරතුරු ඉතා වැදගත් වේ. ඒකටම ලියන්න ව්‍යාපාරය තුල පවතින සියලු දෙපාර්තමේන්තු සම්බන්ධ කිරීම මෙහි කාර්යයයි. හරි. පද්ධති තුනක් ගැන බැලුවා. කාර්යාල ස්වයංකරණ, ගනුදෙනු සැකසුම්, කළමනාකරණ තොරතුරු. හරි.
ඊළඟට ලියන්න තීරණ සහායක පද්ධති. තීරණ සහායක පද්ධති. තීරණ සහායක පද්ධති. තීරණ සහායක පද්ධතිනේ. decision supporting system මේක ටිකක් වෙනස් වර්ගයේ එකක්. හතරවෙනි වර්ගය මේ තීරණ සහායක පද්ධති DSS කියලා හඳුන්වනවා අපි. decision supporting system කියන එකයි අදහස. decision supporting system. මාතෘකාව ලියන්න මේ හතර එතකොට. හතර මේ හරි මං කියන්නම් මේකෙන් මොකද වෙන්නේ කියලා. මේක ඇත්තටම කරන්නේ ළමයි මොනවා හරි තීරණයක් ගන්න උදව් කරන එක. හිතන්නකෝ අපි මේ අවුරුද්දේ හරි දැන් මේ කොවිඩ් කේස් එකත් එක්ක ආයතන ගොඩාක් බලන්න ඇති ඒගොල්ලන්ගේ ආදායම බිඳ වැටිලා ඇත්තේ. ඒගොල්ලෝ තීරණය කරන්න ඇති නිෂ්පාදන මූලික ආයතන. ඒ කියන්නේ මොනවා හරි දෙයක් හදන අය තමන්ගේ නිෂ්පාදන අඩුවෙන් කරන්න කල්පනා කරන්න ඇති මේ කාලේ අනාගතය ගැන හිතලා. ඒ වගේම මේ අවුරුද්ද වගේ ඉවර වෙද්දී ඒගොල්ලෝ ඇනලයිස් කරලා බලයි, විශ්ලේෂණය කරලා බලයි පොඩ්ඩක් හොඳ වෙලා තියෙනවා. පොඩ්ඩක් හොඳ වෙලා තියෙනවා වගේ දැනුනොත් මේ වෙළඳාම තමන්ගේ 2022 දී ඒගොල්ලෝ තමන්ගේ නිෂ්පාදන මට්ටම ඉහළ දායි. ඒතකොට මේකෙන් කරන්නේ නිෂ්පාදන කාර්ය වැඩිපුරම නිෂ්පාදන කාර්ය සඳහා තීරණ ගන්න එක. තීරණ ගන්න ඕන දත්ත පද්ධතිය ඇතුළට ඕනේ. තීරණය ගන්න ඕන දත්ත ටික පද්ධතිය ඇතුළට අවශ්‍යයි. ඒකෙදි ඒගොල්ලෝ පද්ධතියේ යම් යම් ක්‍රියාවලීන් සිදු කරලා උදාහරණයක් විදිහට පද්ධතිය ඇතුලේ තියෙන්න පුළුවන් තීරණ ගන්න ඕන නීති. තීරණයක් ගන්න ඕන නීති රීති. හරි. තීරණ ගන්න පාවිච්චි කරන ක්‍රම වගේ දේවල් පද්ධතිය ඇතුලේ තියෙන්න ඕනේ. ඒවට දත්ත මික්ස් කරාම දත්ත ඒවට දැම්මහම තීරණය කෙලින්ම අපිට අවුට්පුට් එකක් විදිහට හම්බ වෙනවා. මේක පොඩ්ඩක් පද්ධතියක් මේ පද්ධතිය නිකන් හිතලා බලලා වැඩ කරනවා වගේ ගතියක් පේනවා. හරි. පද්ධතිය හිතනවා වගේ එකක් පේනවා පිටට. අපි දෙන දත්ත වලින් කල්පනා කරලා ඇනලයිස් කරලා මෝ හිතලා අපිට මේක කියනවා වගේ එකක් පේනවා. හරිනේ පිටතට ඒ වගේ දෙයක් පේන්න තියෙනවා. කොහොම හරි වැඩිපුරම යොදාගන්නේ අනාගතයේ ව්‍යාපාරයක් පිළිබඳව අනුමාන කිරීම සඳහා තමයි මේක යොදාගන්නේ. ඒ නමයේම ඒක තියෙනවා. තීරණ සහායක පද්ධති. තීරණයක් ගන්න අනිවාර්යයෙන්ම අනාගතය වෙනුවෙන් තමයි. හරි. තීරණයක් ගන්න අනාගතය වෙනුවෙන්. ඒ හින්දා අනාගතයේ තීරණය කරන තීරණයක වලට ගන්න තමයි මේ පද්ධතිය ඕන වෙන්නේ. හරි. ඕකටත් පොඩ්ඩක් ලියලා දාමුනේ. ඕකට චුට්ටක් ලියලා දාමු. තීරණ සහායක පද්ධති decision supporting system කියන එකට ලියන්න. ව්‍යාපාරික දත්ත විශ්ලේෂණය කරමින්
හරි. ලියන්න තියෙන්නේ ලියන්න අපි ලියලිය හිටියේ ව්‍යාපාරික තීරණ සහායක පද්ධති ගැන. ලියන්න ව්‍යාපාරික දත්ත විශ්ලේෂණය කරමින් තීරණ ගැනීමට දායක වන පද්ධතියකි. ඒකටම ලියන්න තීරණ ගැනීමට භාවිත කරන ක්‍රම හා නීති රීති මෙන්ම අදාළ දත්ත තොරතුරුද මේ තුල ඇතුළත්ය. ඒකටම ලියන්න විශේෂයෙන් අනාගතයේ ව්‍යාපාරය පිළිබඳව අනුමාන කිරීම් හා තීරණ ගැනීම මෙම පද්ධතියේ ප්‍රධාන කාර්යන්ය. එතකොට පද්ධති වර්ග හතරක් හරි පස්වෙනි පද්ධති වර්ගයට යනවා.
පස්වෙනි පද්ධති වර්ගය විධායක සහාය පද්ධති. විධායක සහාය පද්ධති. විධායක සහාය පද්ධති. හරි විධායක සහාය පද්ධති කියන එකයි තියෙන්නේ. executive support system තමයි යෝකේ ඉංග්‍රීසි නම. executive support system අපි කෙටියෙන් ESS කියලා හඳුන්වනවා. ESS කියලා හඳුන්වනවා. ESS කියලා හඳුන්වනවා. executive support system ESS කියලා හඳුන්වනවා. හරි මේකත් නිකන් උඩ කිව්වා වගේ තීරණ සහායක පද්ධති වගේ එකක්. මේකේ වෙනස්කම ඒකට වඩා සහ විශේෂත්වය තමයි විධායක කට්ටිය. දැන් මේකේ ආයතනයක තීරණ ගන්නේ විධායක ශ්‍රේණියේ කට්ටිය. සාමාන්‍ය සේවකයෝ නොවේ. විධායක අය විතරයි තීරණ ගන්න. එතකොට ඒගොල්ලෝ තීරණ ගන්නේ මේ පද්ධතියේ දත්ත තොරතුරු එක්ක සංසන්දනය කිරීමක් කරලා. හරි. මේ පද්ධතිය වෙන් වෙලා තියෙන එතකොට ආයතනයක ලොකු මිනිස්සු සඳහා විතරයි. විධායක ශ්‍රේණියේ කට්ටිය, එක්සිකියුටිව් ලෙවල් එකේ කට්ටිය. කියන්නේ මැනේජර්ස්ලා, ඇසිස්ටන්ට් මැනේජර්ස්ලා, ඩිපාර්ට්මන්ට් හෙඩ්ස්ලා ඒ වගේ කට්ටිය. හරි. ඒගොල්ලෝ තමන්ගේ ආයතනයේ තමන්ගේ දෙපාර්තමේන්තු පිළිබඳව පොඩි තීරණ ගන්න සහ සමස්ත තීරණ ගන්න මේ පද්ධතිය වැදගත් වෙනවා කියලා කියනවා. මේ තීරණ සහායක පද්ධතියත් මේ වර්ගයේ එකක් කියලා පොඩ්ඩක් ඔළුවේ තියාගත්තට වැරද්දක් නැහැ. හරි. අපි විධායක සහායක පද්ධති කියන එක චුට්ටක් ලියමු. විධායක සහායක පද්ධති කියන එක චුට්ටක් ලියමු. ලියන්න මෙහෙම ආයතනයක තීරණ ගනු ලබන්නේ විධායක ශ්‍රේණියේ පුද්ගලයින්ය. විධායක ශ්‍රේණියේ පුද්ගලයින්ය. විධායක ශ්‍රේණියේ පුද්ගලයින්ය. එවැනි පුද්ගලයින්ට ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා මෙවැනි පද්ධති සහාය වේ. හරි. එතකොට පද්ධති දෙනට පහක් ඉවරයි. පහ තමයි කාර්යාල ස්වයංකරණ, ගනුදෙනු සැකසුම්, කළමනාකරණ තොරතුරු, තීරණ සහායක, විධායක සහායක. හරි. අපි ඊළඟට යමු. භූගෝලීය තොරතුරු පද්ධති. භූගෝලීය තොරතුරු පද්ධති කියලා ලියන්න. භූගෝලීය තොරතුරු පද්ධති.
භූගෝලීය තොරතුරු පද්ධති කියලා ලියන්න. භූගෝලීය තොරතුරු පද්ධති කියලා ලියන්න. අපි GIS කියලා කියනවා. sorry GIS තේරුම geographic information system. Geographic information system. GIS කෙටි නම. මේ 6 වෙනි එක්කෙනානේ. මේ 6 වෙනි එක්කෙනා. ඔය 6 වෙනි එක්කෙනා. හරි. මේක කළා නවත්තමු. එතකොට භූගෝලීය තොරතුරු පද්ධතියක් කියලා හඳුන්වන්නේ පේනවනේ ඒක නමෙන්ම කියනවා සාමාන්‍යයෙන් ඔය සිතියම් අධ්‍යයනය කිරීම එතනින් ගියාම කාලගුණ තොරතුරු විශ්ලේෂණයන් වගේ දේවල් කරන්න භාවිත කරන පද්ධතියක්. මේකට දැන් භූගෝලයේ ඒ ස්ථානවල හිතන්නකෝ අපි ස්ථානයක් හඳුනාගන්නේ අක්ෂාංශ දේශාංශ පාවිච්චි කරලානේ. අක්ෂාංශ දේශාංශ පාවිච්චි කරලා තමයි ස්ථානය හඳුනාගන්නේ. ඕගොල්ලෝ ඔය ඉන්න තැනට මම මේ ඉන්න තැනට નિયમિત ස්ථානයක් තියෙනවා. ඒක හඳුන්වන්නේ අක්ෂාංශ දේශාංශ වලින්. හරි. ඒවා පාවිච්චි කරලා ඒ දත්ත දුන්නාම අදාළ තැනට අදාළ සිතියම් නිර්මාණය වෙනවා මේ පද්ධතියේ. අක්ෂාංශ දේශාංශ දත්ත දුන්නා ඒක විතරක් නෙමෙයි. අක්ෂාංශ දේශාංශ දත්ත දුන්නාම ඒ ස්ථානට අදාළ සිතියම නිර්මාණය කරන්න පුළුවන් මේ පද්ධතියෙන්. ඊට පස්සේ සුළං වේගය, කාලගුණය, ඔය වගේ භූගෝලීය තොරතුරු තියෙන්නේ. ඒ වගේ විශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙනවා අන්තර්ජාලයත් පාවිච්චි කරලා. සුනාමිත් පොඩ්ඩක් සුනාමි අනතුරු ඇඟවුම් පද්ධතිය මේ වගේ එකක් කියලා ඔළුවේ තියාගත්තට කමක් නැහැ. ටිකක් මේ ළඟින් යනවා. හරි. එහෙම පද්ධතියක් තියෙනවා ළමයි සුනාමි අනතුරු ඇඟවීම පද්ධතිය කියලා මම දැක්කා ඒක ළඟදී Facebook එකේ දාලා තිබ්බ ඒක මූදේ ගහගෙන රැල්ලට ගිහිල්ලා තිබ්බා මේ ළඟදී. හරි. ආයේ එකක් සුනාමියක් ආවොත් තමයි ආයේ හොයන්නේ අපේ කට්ටිය. එතකොට අදහස පැහැදිලි වෙන්න ඇති භූගෝලීය තොරතුරු පද්ධති ගැන. මේක ටිකක් මොකද්ද? ටිකක් ඉන්ටරෙස්ටිං වැඩක්. ඒ කියන්නේ අපි හැම වෙලාවම පද්ධතියක් ගැන කිව්වහම පද්ධතිය පණ නැති දෙයක්, පද්ධතිය ප්‍රායෝගික නෑ, පද්ධතිය අතින් අල්ලන්න බෑ. ඒ පද්ධතිය අපිට දැනෙන්නේ නෑනේ. පරිගණකයේ ඇතුලේ තියෙන නිසා. නමුත් බලන්න මේක ප්‍රායෝගික ලෝකෙත් එක්ක මාර සම්බන්ධතාවයක් තියෙනවා. එන සම්බන්ධතාවයක් තියෙනවා ප්‍රායෝගික ලෝකයේත් එක්ක මේක. ඒ හින්දා ටිකක් හොඳයි මේ වැඩේ ආස හිතෙනවා. හරි. ලියන්න මෙහෙම. භූගෝලීය තොරතුරු අනුව එක් ස්ථානයන්ට අදාළ දත්ත ලබා දුන් විට ස්වයංක්‍රීයව සිතියම් නිර්මාණය කිරීම කාලගුණ තොරතුරු විශ්ලේෂණය
ස්වයංක්‍රීයව සිතියම් නිර්මාණය කරන අතර එහෙම තමයි කිව්වේ. ඔව්. ස්වයංක්‍රීයව සිතියම් නිර්මාණය කරන අතර කාලගුණ තොරතුරු ගණනය සහ විශ්ලේෂණය කිරීම. කාලගුණ තොරතුරු ගණනය සහ විශ්ලේෂණය කිරීම මෙම පද්ධතිවල මූලික කාර්යයන්ය. මෙම පද්ධතිවල මෙම වර්ගයේ පද්ධතිවල මූලික කාර්යයන්ය. මෙම වර්ගයේ පද්ධතිවල මූලික කාර්යයන්ය. හරි. එතකොට පොඩ්ඩක් හරි කරගන්න හම්බුණා. පද්ධති 5ක් ගැන බැලුවා අපි. තව පද්ධති 3ක් ගැන පද්ධති තව 4ක් විතර තියෙනවා. හරි. ඒ ටික අපි බදාදා හවස බලමු 4ට. 4:00 වෙයි ගොඩක් වෙලාවට ඉස්කෝලේ තියෙන නිසා. 4:00 6:00 ඔව්. මොකද අන්තිම පද්ධති දෙක ගැන මම පොඩි විනාඩි 5ක විතර වීඩියෝ එකකුත් ඩවුන්ලෝඩ් කරලා තියාගත්තා. ඒක පෙන්වන්නත් තියෙනවා. අනිත් අයත් ඉන්නවා නම් හොඳයි ඒකයි. හරි. මේකේ සාමාන්‍යයෙන් විභාගයට වැඩිපුරම ඇවිල්ලා තියෙන පද්ධතිය විශේෂඥ පද්ධතිය. ඒ ගැන තාම අපි කතා කරේ නෑ. විශේෂඥ පද්ධතිය තමයි විභාගයට වැඩිපුරම ප්‍රශ්න ඇවිල්ලා තියෙන පද්ධති වර්ගය. ඒක තාම කිව්වේ නෑ ඒ ගැන. ඒක ඉස්සරහදී තියෙන්නේ. හරි. එහෙනම් හොඳයි කට්ටිය කොහොම හරි කනෙක්ට් වෙලා හිටියට බදාදා හම්බෙමු එහෙනම්. හරි. කරපු ටික බලන්න. පළවෙනි උගන්වපු පාඩම් 6 දේවල් ටික ඉවර කරගන්න බලන්න. හරි. ජය වේවා එහෙනම්.